ඔයාගේ අගෝස්තු නිබන්ධන වල ගිය එකේ පිටු අංකය එතකොට අපිට මේක ඉවර කරගන්න පුළුවන් නේ. අලුත් එකට එන්න තියෙන ඊට පස්සේ. ඔව්. පිටු අංකය 17 දක්වා ඉවර කරා. රචනා ප්‍රශ්න ටික තියෙන්නේ. එන්නේ පිටු අංක 18ට එනවා. නිල් පාට ටියුට් එකේ පිටු අංක 18. පිටු අංක 18. අගෝස්තු ටියුට් එකේ පිටු අංකය 18 අපිට තියෙන්නේ. අගෝස්තු ටියුට් එකේ පිටු අංක 18 ඉඳන් යන්න තියෙන්නේ. හරිද බලන්න. පිටු අංක 18. එන්න පුතා. ඒකේ පළවෙනි ගානට එනවා රචනා ගානක්. හරි. හරි. ගාන බලමු. ත්‍රිකෝණ සම්බන්ධයෙන් තියෙනවා. බලමු. අපි මේක පන්තියේදීත් කරා ක්‍රියාකාරකම විදියට. එයාගේ සිම්පල් A. පළවෙනි එකේ සිම්පල් A. ත්‍රිකෝණ හා චතුරස්‍ර පාඩමේදී ත්‍රිකෝණ චතුරස්‍ර පාඩමේදී සිසුන් විසින් සිදු කරන ලද ක්‍රියාකාරකමක් පහද දැක්වේ. හරිනේ මේ ක්‍රියාකාරකම මොකද්ද? ත්‍රිකෝණයක් තියෙනවා. ඔයත් ගෙදර වැඩ පොතේ කළු පාට පොතේ ඇඳ ගන්න ත්‍රිකෝණයක්. ඒ ගෙදර පොතේ ABC ඇඳ ගන්න පුතා ත්‍රිකෝණයක් ABC. ABC කෝණ තුන කපා ඉවත් කරගනි. මතකද දන්නේ මෙහෙම කැපුවා. මේම කැපුවා, ඔහොම කැපුවා. මතකද දන්නේ ඉරුවා. කෝණ ටික ඉරුවා මතකද බලන්න. ගෙදර පොතේ හොඳේ පිටු අංකය 18 නිල් පාට ටියුට් එක හරිනේ ගිය මාසෙක ඔයාලගේ අලුත් ටියුට් ඒවා දාලා තියෙන අලුත් ටියුට් ඒවා ගෙන්න ගන්න පුතා. ඔයාලගේ ඇඩ්‍රස් දාලා ඒ ටික දාලා යවලා මේ ගෙන්න ගන්න. කතා කරලා බලලා ගෙනියන්න පුළුවන් නම් එතනින් කතා කරලා අරන් යන්න ඇවිල්ලා ආයතනත් එක්ක කතා කරලා හොඳද? හරිද බලන්න. හරි. ත්‍රිකෝණ හා චතුරස්‍ර පාඩමේදී සිසුන් විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් පහත දැක්වේ. A, B, C කෝණ තුන කපා වෙන් කර ගනි. හරි. රූපයට අනුව කෝණ තුන රේඛාව මත පිහිටි ලක්ෂ පොදු ශීර්ෂයක් වනසේ එක මත එක නොපිහිටනසේ අලවන්න. එක මත එක ඇලවෙන්නේ නැතිව ඇලෙව්වම ඔයයි මායි මතකද දන්න මෙහෙම ඇලෙව්වා මේක. මෙතන A ඇලෙව්වා. මෙහෙම ඇලෙව්ව මතකද දන්නේ මෙතන B මේ ටික C කියලා. ABC ඇලෙව්ව ඔහොම. ඔව්. රෝමිලක්කන් එක කියනවා ඉහත ක්‍රියාකාරකම සිදු කරන ලද්දේ කුමන අවස්ථාවක් සඳහාද? ඇයි මේක කරේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගය හොයන්නනේ. මේක ඇයි කරේ හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගය හොයන්නනේ. කුමක් සඳහාද කියලා ලියමු. මේක කරේ ඇයි? ඔයා මේකත් පෙන්නන්න ලියන්න මෙහෙම. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඇතුලේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගය සෙවීම සඳහා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගය සෙවීම සඳහා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අගය සෙවීම සඳහා රෝමිලක්කන් 2 එයා අහනවා AY B ගෙයි A ධන
B ධන C අගය ලියන්න. ඔව්. A ගේ P ගේ C ගේ අගය කීයද ඔක්කොම? අංශක 180යි. අංශක 180යි. අපි දන්න දේ. සරල රේඛාවක් මත පිහිටියනේ. ඔව්. රෝම ඉලක්කම් 3ට එනවා. හරි. තුන්වෙනි එක අහනවා එමගින් එළඹිය හැකි නිගමනය ලියන්න. විද්‍යාවෙත් තියෙනවනේ නිගමන. ඔව්. එමගින් එළඹිය හැකි නිගමනය මට මොකද්ද කියන්න පුළුවන්? එහෙනම් මෙයාලගේ අගේ 180යි කියන්නේ මේ අභ්‍යන්තර කෝණ තුනේ අගේ 180යි කියන එකනේ. ඔව්. අපිට ලියන්න පුළුවන් එළඹිය හැකි නිගමනය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් බව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් බව. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් බව. හරියට හරි. ලියාගත්තද? හරිද? හරි. B ට එනවා. B කොටසට එන්න හදන්නේ. B කොටසට එන්න හදන්නේ. බලමු අපි B කොටස. B කොටස බලමු. මම මේක මකනවා එහෙනම්. මාත් එක ලස්සනට හිමීට කරගෙන යමු. B කොටසේ තියෙනවා මෙන්න මේ වගේ රෝමිලක්කම් එකේ රූපයක්. ඔන්න ඔය වගේ රූපයක් තියෙනවා. මෙතන x කියලා තියෙනවා. මෙතන 2x කියලා තියෙනවා. මේ ටික 120යි කියලා තියෙනවා අංශක. 120යි කියලා තියෙනවා අංශක. හරිද බලන්න. x ගේ අගය සොයන්න. x ගේ අගය සොයන්න එමගින් x ධන 2x සමාන 120 බව පෙන්වනවා. x ගේ අගය අහනවා. පුළුවන්. කොහමද? ඔයයි මායි දන්නවා මෙතන තියෙන සරල රේඛාවක් නිසා මෙයා 120 නම් මේ කෑල්ල හොයාගන්න. කොහොමද මේ කෑල්ල හොයන්නේ? මේ ඔක්කොම 180යිනේ. 180ෙන් මේ 120 අයින් කරනවා. 180ෙන් මේ 120 අයින් කරා නම් මෙතන එනවා 60යි කියලා. මේ ටික 60යි. පැහැදිලිද බලන්න? මෙන්න මෙතන කෝණය හොයාගත්ත මෙයාගෙන් මේ අඩු කරලා 60යි. 180ෙන් 120ක් අයින් කරා නම් 60යි. ඒක හරි. දැන් මම දන්නව මොකද්ද? මේ කෝණ තුනේ එකතුව. මොන කෝණ තුනේද? ඇතුලේ තියෙන කෝණ තුනේ එකතුව. xව ධන 2xව ධන මේ අපි හොයාගත්ත 60 සමානයි අංශක 180. හේතුව ත්‍රිකෝණයක් යන්දා අභ්‍යන්තර කෝණ කෝණෙ මෙහෙම පෙන්නුවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හේතුව තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මොකද පුතා හේතුව? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරිද බලන්න? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. හරිනේ? හරි. ඒ අනුව xy මේ 2xy එකතු කරාම 3x නේ. ධන 60 සමානයි අංශක 180යි. හරි ඊට පස්සේ ඔයාලට මතකයි. ධන 60 අයින් කරන්න නේ. මොකද කරේ? ධන 60 අයින් කරන්න ඍණ 60ක් දැම්මා. 180 ඍණ 60. ධන 60 අයින් කරන්න ඍණ 60ක් දැම්මා. හරි. මේ 60ට මේ 60 කපල ගියා. 3x සමානයි 180න් 60ක් අඩු කරොත් 120යි. 180න් 60ක් අඩු කරොත් 120යි.
වැඩි කිරීමේ 3 අයින් කරන්න. වැඩි කිරීමේ 3ක් අයින් කරන්න බෙදීමේ 3ක් දානවනේ. මේ තුනට මේ තුන කපලා ගිහලා x සමානයි අංශක 120ට 3 ගොඩවල් 40යි. x ගේ අගය අංශක 40යි. x අගය සොයන්න x ගේ අගය හෙව්වා. x ගේ අගය හොයන්න x ගේ අගය හෙව්වා. එමගින් ඔව් x ධන 2x සමානයි 120ක් බව පෙන්වන්න. ඔව් x ගේ අගය 40යි නේ. 40 ධන 2 වැඩි කිරීම 40 2x 40 ධන දෙවරක් 40 80යි. 40 80යි 120යි. x ධන 2x ගේ 120ක් බව පෙන්වන්න. ඔව් එනවා. බව පෙන්වන්න ඕනේ. මේ ටික හදාගන්න. ලස්සන ලියාගන්න. b ගේ රෝම ඉලක්කම් 1. b ගේ රෝම ඉලක්කම් 2ට යන්න කලින් මේ දෙක ලියාගන්න. මම මේ රූපේ මකන්නම්. මම එතන b ගේ රෝම ඉලක්කම් 2 රූපේ අඳින්නම්. මෙහෙම චතුරස්‍රයක් තියෙනවා. මෙතන 120යි. මෙතන q මෙතන cයි. මෙතන 20යි. මෙතන s මෙතන අංශක 90යි. පුළුවන්. හරි මේ ටික ලියාගත්තද? මගේ ළමයි ලියාගත්තද බලන්නකෝ. අපි එක එක විදියට ගන්න පුළුවන්. හොඳේ මම එක විදියකට කරනවා. මම එක විදියකට ගන්නවා මේ ගානේ කියනවා මෙහෙම දෙයක්. PSC අගය සොයන්න. එන්න PS ගේ අගය අහනවා. PY SY චුට්ටක් ඉන්නකෝ. අපි හොයාගමු මෙතන අගය. QY SY නේ. Q ගේ අගය හොයාගන්න මේ Q හොයාගන්න පුළුවන් මෙතන සරල රේඛාවක් තියෙන්නේ. මෙතන අගය හොයාගන්න පුළුවන් මේ දෙන්නගේ. ඇයි ඒ? මෙයාව හොයන්න පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කොණ 3. 180යි. මෙයාගෙන් අඩු කරා නම් හරි මේ දෙන්න. කවුද මේ දෙන්න? 20යි. මෙයාගෙන් අඩු කරනවා 20යි 120යි. 20යි 120යි අඩු කරනවා. 20යි 120 කියන්නේ 140ක් අඩු කරනවා මෙයාගෙන්. 180ෙන් අඩු කරනවා 140ක්. 180ෙන් අඩු කරනවා 140ක්. අඩු කරමු. බිංදුවයි 8න් 4ක් 4යි එන අංශක 40යි. අංශක 40යි. කොතනක ඕනේද ඇහුවේ? මෙන්න මෙයාව. අංශක කීයක් එනද ළමයි? 40ක් එනවා. කොහොමද 40 ගත්තේ? මේ තුන් දෙනාගේ එකතුව මේ ත්‍රිකෝණයක් නේ ඇතුළේ තියෙන. මේ තුන් දෙනාගේ එකතුව 180 නේ. 180ෙන් මේ දෙන්න 140 අයින් වුණා නම් මේ ටික 40යි. දැන් මට පුළුවන් මෙන්න මේ කට්ටියන්ගේ ඔක්කොගේම එකතුව මේ තුන් දෙනාගේම එකතුව 180 මේ සරල රේඛාවක්. කොහොමද ලියන්නේ එතකොට? Q කෝණය ධන. මම උඩින්ම ලියන්න. Q කෝණය ධන. හොයාගත්ත 40 ධන 100 සමාන 180යි. හේතුව සරල රේඛා. හේතුව ඔයා ලියාගෙන සරල රේඛා. 40යි QI C එකතුව 180යි. හේතුව ලියන සරල රේඛා. හේතුව ලියන සරල රේඛා. හරි. එහෙනම් Q ධන 140. මෙයයි මේ එකතුව සමාන අංශක 180යි. ධන 140 අයින් කරන මොන 140ක් දානවද? ඍණ 140ක් දානවා. Q
ධන 140 අයින් කරන ඍණ 140ක් දෙපැත්තටම දානවා. එතකොට මෙයාට මෙයා කපලා ගිහිල්ලා q සමානයි අංශක 40යි කියලා එනවා. q ගේ අගේ අංශක 40යි කියලා එනවා. q නම් හොයාගත්තා. q නම් හොයාගත්තා. හරි. q ගේ අගේ අංශක 40. එහෙනම් මෙතන මට දාන්න පුළුවන් 40. q ගේ අගේ අංශක 40යි. පොඩකින් දැන් මට s හොයන්න ඕනේ. එහෙනම් මේ කෝණේ හොයාගමුද අපි අර වගේම? මෙතන 90යි මේ ත්‍රිකෝණයක් මේ ත්‍රිකෝණයක්. මේ 90යි. 90යි 40යි එකතු කරලා 180න් අඩු කරා නම් හරිනේ. හරි. මෙයාවත් හොයමු. කොහමද? මේ මං ගත්තා ඊතලයක් දාලා. කොහොමද ගන්නෙ? 90යි 40යි අඩු කරන්න ඕනේ 180න්. අඩු කරන අංශක 90යි 40යි. මෙතන 40යි මෙතන 90යි අඩු කරා නම් මෙයා එනවා 180න්. ඇයි මේ තුන් දෙනාම 180යිනේ. එහෙනම් 180න් අඩු කරනවා 90යි 40යි කියන්නේ 130ක්. 130ක්. ඒ අනුව අංශක 50ක් එනවා මෙතන. මේ ටික 50ක් එනවා. හරිනේ? මේ ටික 50ක් එනවා. හරි. ඒ ටික 50යි නම් ඔයා පිළිගන්නවද මෙන්න මේ ටික. මේ ඔක්කොම ටික 180යි කියලා මේ. සරල රේඛාවක් නේ. එතකොට ලියන්න පුළුවන් කොහමද? s ධන. ඔන්න මම ලියනවා s ධන. මෙතන ඉන්න 20. අංශක 20 ධන. දැන් හොයාගත්ත කීයද? 50. හොයාගත්ත 50 සමානයි අංශක 180යි. මගේ ළමයට තේරුණාද? මේකේ හිතන්න ඕනේ චූටි දෙයක් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වලින් මේ තුන් දෙනාගේ එකතුවෙන් මෙයාව ගන්න පුළුවන්. මෙයාව දන්නවනම් මේක සරල රේඛාවකින්ද ගන්න පුළුවන්. එහෙම ගත්තම මගේ ළමයි s ධන 20යි 50යි 70යි නේ. අංශක 70 සමානයි අංශක 180යි. 20යි 70 180යි. 70 අයින් කරන්න. 70 අයින් කරන ඍණ 70ක් දානවා. මේ 70ට මේ 70 කැපුවා s සමානයි අංශක 110යි. s සමානයි අංශක 110යි. x ගාගෙන අංශක 110ක්. qy sy හොයන්න කිව්ව හෙව්වා. ටක් ගාලා ලියාගන්න. qy sy හොයන්න කිව්ව ලිව්වා. වැඩේ පැහැදිලිද බලන්න. මගේ ළමයා මට පොඩ්ඩක් අත උස්සලා කියන්න මේ ටික තේරුණාද? මතක් වුණාද? පැහැදිලිද? ඔව්. හොඳයි. හොඳයි. නියමයි. හොඳයි. බලන්න කට්ටිය. හොඳයිනේ. හොඳයි. දයාන් තේරුණාද දයාන්? දයාන් ඒක. දයාන් පුතා තේරුණාද? ඔව් සර් තේරුණා. බිනූප හරි නේද බිනූප? ඔව් සර් පැහැදිලි. අනේ අද නිදිමතේද කොහෙද බිනූප කොළුවා. ඔව්. හරි. ඊරඳු එරංග නියමයි. හරි. හොඳයි. හරියට හරි. එන්නකෝ යන්න ඊළඟ ඉතුරු ටිකට. යන්කෝ බලන්න ඉතුරු ටිකට. හරි. හරි ලියාගත්තද? ඊට පස්සේ රෝම ඉලක්කම් 3ට එනවා. රෝම ඉලක්කම් 2 කරේ. B ගේ රෝම ඉලක්කම් 2. දෙක රූපේ සටහනට ඇසුරෙන් චතුරස්‍රයේ බාහිර කෝණවල ඓක්‍ය ලබා ගන්න. බාහිර කෝණවල එකතුව ගන්න කියලා කියනවා. පුළුවන්. තරුවක් දාලා මෙහෙම ලියමු. හැමෝම තරුවක් දාලා මෙහෙම ලියමු. මම මේ ටික මකනවා දැන් මේ ටික මකන්නම්. තරුවක් දාලා ලියන්න.
ඕනෑම තල රූපයක් ඕනෑම තල රූපයක ඕනෑම තල රූපයක පාද එකම අතට ඕනෑම තල රූපයක පාද එකම අතට ඕනෑම තල රූපයක පාද එකම අතට දික් කිරීම මගින් ඕනෑම තල රූපයක පාද එකම අතට දික් කිරීම මගින් ඕනෑම තල රූපයක පාද එකම අතට දික් කිරීම මගින් එහි බාහිර කෝණ සෑදේ. එහි බාහිර කෝණ සෑදේ. හරි මෙයාගේ බාහිර කෝණ ටිකෝ මෙයා මෙහෙට දික් කරා මේක බාහිර කෝණයක්. මෙයා මෙහෙට දික් කරා මේක බාහිර කෝණයක්. මෙයා මෙහෙට දික් කරා මේක බාහිර කෝණයක්. මෙයා මෙහෙට දික් කරා මේ අනිත් බාහිර කෝණය. මෙයා නෙමෙයි. බාහිර කෝණ සෑදේ. තව දරුවක් දාලා ලියන්න. බාහිර කෝණවල අගය ඕනම බහුවශ්‍රයකනේ. බාහිර කෝණවල අගය බාහිර කෝණවල අගය ඒ කියන්නේ එකතුව බාහිර කෝණවල එකතුව ඕන්න බාහිර කෝණවල එකතුව අංශ කීයද 360කි බාහිර කෝණවල අගය අංශක 360කි අංශක 360කි හරියම් බලන්න 360ක් කියනවාද බලන්න බලා ගන්න මෙතන බලන් ඉන්න මෙහෙ බලන්න මෙතන 90 නම් මෙතනත් 90යිනේ මෙතන 100යි මෙතන 120 නම් මෙතන 60ක් වෙන්න ඕනේ ඇයි මේ දෙන 180ක් වෙන්න ඕනේ ඒතර s ගියාගේ අපි හොයාගත්තනේ 110යි කියලා s හොයාගත්ත 110යි කියලා s හොයාගත්ත 110යි කියලා ගාන කියනවා ඉහත දෙක රූප සටහනට ඇසුරෙන් චතුරස්‍රයේ බාහිර කෝණ ඓක්‍ය ලබා ගන්න. ඔව් ඓක්‍ය ගන්න වෙන්නේ 110 ධන 60 ධන 100 ධන 90 110 90 200යි 300යි 360යි මේ ඓක්‍ය ගන්න 360යි. ඓක්‍ය ගන්න 360යි. පෙන්න ගන්න. හරිද ගන්න. හරිද බලන්න ළමයි? හරිද ළමයි? හරි.
යම් පුතා දෙවෙනි ගානට භාග ගානක් තියෙන්නේ. ඔන්න ඔයාගේ ත්‍රිකෝණ චතුරස්‍ර පාඩමෙන් තමයි සාමාන්‍යයෙන් මේකට ලකුණු 16ක ගානක්. පළවෙනි ගාන කියන්නේ ලකුණු 16ක් දෙනවා. ඔයාට මේ රචනා ප්‍රශ්නවල පළවෙනි ගාන කියන්නේ ලකුණු 16ක්. ත්‍රිකෝණ චතුරස්‍ර වලින් තමයි මේ දීලා තියෙන්නේ. ලකුණු 16ම 8 වසර ඔයාට. හරි. එන්නක යන්න. දෙවෙනි ගානට එනවා. හැමෝමත් එක්ක යන් දෙවෙනි ගානට. 2A. 2A. හරි. රෝමි ලක්කම් 1. තරුවක් දාලා මෙහෙම ලියමු. තරුවක් දාලා මෙහෙම ලියමු. හැමෝම ලියන්න. භාග එකතු කිරීම සහ අඩු කිරීම තරුවක් දාලා ලියන්න. භාග එකතු කිරීම සහ අඩු කිරීම භාග එකතු කිරීම සහ අඩු කිරීම සිදු කරනු ලබන්නේ භාග එකතු කිරීම සහ අඩු කිරීම සිදු කරනු ලබන්නේ භාග එකතු කිරීම සහ අඩු කිරීම සිදු කරනු ලබන්නේ ඒවායේ හරයන් සමාන නම් පමණි. ඒවායේ හරයන් සමාන නම් පමණි. ඒවායේ හරයන් සමාන නම් පමණි. තව තරුවක් දාලා ලියන්න. හරයන් සමාන නොවන්නේ නම් මගේ ළමයි තව තරුවක් දාලා ලියන්න. හරයන් සමාන නොවන්නේ නම් හරයන් සමාන නොවන්නේ නම් කුඩා පොදු ගුණාකාරය සොයා කුඩා පොදු ගුණාකාරය සොයා හරයන්ගේ හොඳේ හරයන්ගේ කුඩා පොදු ගුණාකාරය සොයා තුල්්‍ය භාග දැනුම භාවිතයෙන් කුඩා පොදු ගුණාකාරය සොයා තුල්්‍ය භාග දැනුම භාවිතයෙන් කුඩා පොදු ගුණාකාරය සොයා තුල්්‍ය භාග දැනුම භාවිතයෙන් හරයන් සමාන කරගනු ලැබේ. හරයන් සමාන කරගනු ලැබේ. ඊළඟ තරුවක් දාලා ලියන්න. ඊළඟ තරුවක් දාලා ලියන්න. ඉන් පසුව මගේ ළමයි ඉන් පසුව එම හරයමගෙන ඉන් පසුව එම හරයමගෙන ඉන් පසුව එම හරයමගෙන ලවයන් එකතු කිරීම සහ අඩු කිරීම ලවයන් එකතු කිරීම සහ අඩු කිරීම ලවයන් එකතු කිරීම සහ අඩු කිරීම සිදු කරනු ලැබේ. හරිද? එකතු කිරීම සහ අඩු කිරීම සිදු කරනු ලැබේ. එන්න යම් පළවෙනි ගානට 12න් 5.
අඩු කිරීම 8න් 3. 12න් 5 අඩු කිරීම 8න් 3. හරි. දැන් මේ දෙන්නගෙම හරය සමාන නැහැ. එහෙනම් පැත්තකින් 12යි 8යි කූපෝගු හොයන්න වෙනවා. හදමු මාත් එක ඉක්මනට. මාත් එක ඉක්මනට හදමු. අපි අද මේ ටියුට් එක ඉවර කරනවා. හරි. ලබන සතියේ උදේවරුක මං ආයි පේපර්ස් කතා කරන්න ගන්නවා. එතකොට ඔයාගාව මේ මාසේ ටියුට් එක තියාගන්න. මේ මාසේ ටියුට් එකේ පේපර්ස් ටික කරලා තියන්න. මේ මාසේ ටියුට් එකේ පේපර්ස් ටික කරලා තියන්න අටවසර. ගත්තේ නැති කට්ටිය මේ සතියේ ගන්න පුතා. සැප්තැම්බර් මාසේ ටියුට් එකේ පිටු අංක 11 ඉඳන් කරන්න ඕනේ. පිටු අංක 11 ඉඳන් කරන්න ඕනේ. ඔව්. එන්නේ යමු. මෙයාව දෙකෙන් බෙදමු. 12 දෙකෙන් බෙදුවොත් 6යි මෙයාට 4යි. ආයි මෙයාව දෙකෙන් බෙදුවොත් 3යි මෙතන 2යි. ආයි මෙයාව දෙකෙන් බෙදුවොත් 3යි 1යි. ආයි 3ෙන් බෙදුවම 1යි 1යි. ඒ අනුව 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. දෙවරක් 2 4යි 4ක් 2 8යි 8 වරක් 3 24යි. එහෙනම් කූපෝගු හෙව්වේ මේ කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරයයි හෙව්වේ. කුඩා පොදු ගුණාකාරයයි හෙව්වේ. හරිනේ? කුඩා පොදු ගුණාකාරයයි හෙව්වේ. හරින්නේ. එතන මේ දෙන්නගේ කුඩා ගුණාකාරය 24 වෙනවා. දැන් තුල්ලේ භාග වලින් 24 කරමු. 12න් 5. මෙයා 24 කරන්න දෙකෙන් වැඩි කරා. මෙයාවත් දෙකෙන්. 8න් 3. මෙයා 24 කරන් 3ෙන් වැඩි කරනවා. මෙයාවත් 3ෙන් නේ. ඔව්. 12 වරක් 2 24යි. 5 වරක් 2 10යි. 8 වරක් 3 24යි. 3 වරක් 3 9යි. ඒ අනුව 24න් 10න් 9ක් අඩු කරොත් 1යි. 10න් 9ක් අඩු කරොත් 1යි. 24න් 1යි. දහයෙන් 9ක් අඩු කරොත් 1යි. රෝම ඉලක්කම් දෙකත් මම ඔහොම හදනවා. 20න් 3 අඩු කිරීම 6න් 5. දැන් මේ දෙන හරය සමාන වෙන්න ඕනේ. ඔව්. එහෙනම් 20යි 6ේ කූපෝගු හොයා ගන්න ඕනේ. බෙදලා ගමු. කුඩා පොදු ගුණාකාරය. දෙකෙන් බෙදුවොත් 10යි 3යි. ආයි දෙකෙන් බෙදුවොත් 5යි 3යි. ආයි 3ෙන් බෙදුවොත් 5යි 1යි. ප්‍රථම සංඛ්‍යාව වලින් බෙදාන 1යි 1යි. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. දෙවරක් 2 4යි නේ. 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. දෙවරක් 2 4යි 4ක් 3 12 12 වරක් 5 60යි. කුඩා ගුණාකාරය 60 එනවා. කුඩා පොදු ගුණාකාරය 60 එනවා. කුඩා පොදු ගුණාකාරය 60 එනවා. එහෙනම් මේ දෙන්නම 60 කරන්න ඕනේ. කොහොමද කරන්නේ? 20 60 කරන්න 3ෙන් වැඩි කරනවා. මෙයාවත් 3ෙන්. 6න් 5. මෙයාව 60 කරන්න 30ෙන් වැඩි කරනවා. sorry 20ෙන් වැඩි කරනවා. බොරු කියන්නේ එපා 10ෙන් වැඩි කරන මොනවද මේ කියන්නේ? මෙයාවත් 10යි. හරිනේ? හරි. 20 3ක් 60යි. 3 වරක් 3 9යි. ඔන්න වැඩි. ඔන්න උතන වැරද්දක් තියෙනවා. උඩ එක හදාගන්න. උඩ චුට්ටක් හදාගන්න. උඩ පොඩ්ඩක් හදාගන්න වෙනවා. මෙතන දාගන්න 13 කියලා. මෙතන 3 නෙමෙයි 13 කියලා දාගන්න. 3 නෙමෙයි 13 කියලා දාගන්න මගේ ළමයි. 3 නෙමෙයි 13 කියලා දාගන්න. හරි.
චුට්ටකින් ඔව් 13 කියලා දාගෙන උතන හදා ගන්න වෙනවා පුතා. ඔය ගානේ හදාගමු මෙහෙම පොඩ්ඩයි හදාගමු. මෙතන 5 නැතුව 4 දාගන්න. 4 නෙමෙයි. මෙතන දාගන්න 3. මෙතන දාගන්න ළමයි 3 හදාගන්න හොඳේ. 20න් 13යි 6න් 3යි තියෙන්නේ. හදාගන්න හැමෝම. ටයිප් කරද්දී කමක් නැහැ. ඒක හදාගන්න මෙහෙම මෙතන. දෙවෙනි ගානේ. ඔව් කවුද මේ උස්සන්නේ? සමිත් කියන්න. සර් පන්ති ඉවර වෙන්නේ කීයටද? ඉවර වෙන්නේ 9ට. හරි. පන්ති ඉවර වෙන්නේ 9 දක්වා යනවා හොඳේ හරියන්නේ. හදාගත්තද මේ ටියුට් එකේ? ටියුට් එකේ හදාගත්තද හැමෝම? මොකද්ද හදාගත්තේ? මෙතන 20න් 13 වෙන්න ඕනේ. 20න් 13 වෙන්න ඕනේ. 6න් 3 වෙන්න ඕනේ. 6න් 3 වෙන්න ඕනේ. හරිනේ? හරි. එන්නේ යන් ඒ අනුව 13 වුණොත් 3ෙන් වැඩි කරලා 3 වරක් 3 9 3 වරක් 1 3යි. මෙතන 3 වෙන්නේ. 6 වරක් 10 60යි 3 වරක් 10 30යි. ඊට පස්සේ 60න් 39න් 30ක් අඩු කරොත් 9යි. 39න් 30ක් අඩු කරොත් 9යි. හරි. දෙන්නම බෙදනව නේද? තවත් සුළු කරන්න පුළුවන් 3ෙන්. මෙයාවත් 3ෙන් බෙදන්න පුළුවන්, මෙයාවත් 3ෙන් බෙදන්න පුළුවන් නේද? දෙන්නම 3ෙන් කැපෙනවනේ. ඔව් 3ෙන් කපමු පුතා. 3ට 9ට 3 ඒවා 3යි. මෙයාට 3 ඒවා 20යි. 20ෙන් 3යි. විස්සෙන් 3යි. අපේ වැරැද්දක් තිබිලා හදාගත්තා. ඔතන නැත්තම් එකතු කිරීම එන්න ඕනේ කමක් නැහැ. අර මැදට එකතු කිරීම දැම්ම නම් ඔක්කොම ඉවරයි. අපරාධي කමක් නැහැ. දැන් හදලා ඉවරයිනේ. යමු එකේ දෙක භාග බෙදීමක් තියෙන 8 වසර තිබ්බේ අපේ භාග බෙදීම. මතකද දන්නේ භාග බෙදීමේදී බෙදීමේ ලකුණ ගුණ කිරීමක් ලකුණ බවට පත් කරනවා. ඊට පස්සේ ඒකේ පරස්පරය අරගෙන නේ ගුණ කිරීම දැනුමෙන් හදනවා. එන්නේ අර රෝමි ලක්කම් 3ට රෝමි ලක්කම් 3 1යි 3ෙන් 2 බෙදීම 8ෙන් 5 3 වරක් 1 3යි 3යි 2යි 5යි 3 වරක් 1 3යි 3යි 2යි 5යි බෙදීම 8ෙන් 5 මොකද කරේ ඊට පස්සේ මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරා මුලින්ම ඊට පස්සේ මෙන්න බෙදීමේ ලකුණ ගුණ කිරීම කරනවා මේ එහෙම කරාම මෙයාගේ උඩයට මාරු වෙන පරස්පරය වෙන 5න් 8යි 5න් 8යි දැන් පුළුවන් මේ පහට මේ පහ කැපලා ගිහිල්ලා 3 වරක් 1 3යි 1 වරක් 8 8යි 3ෙන් 8යි 3ෙන් 8යි කියනවා එයිමයි දන්නවා 8ට 3 ගොඩවල් දෙකක් තියෙනවා 6යි 3ෙන් දෙකක් ඉතුරුයි 2යි 3ෙන් 2යි 2යි 3ෙන් 2යි භාග වලින්මයි තියෙන්නේ එයාගේ බීට එනවා දැන් ඒ හරි ඒකේ රෝමි ලක්කම් 1 2 3 ඉවරයි බීට එනවා B තේ කොළ 24යි 2න් 1යි කිලෝ ග්‍රෑමයකින් ග්‍රෑම් 250 පැකට් කීයක් සෑදිය හැකිද අම්මෝ බෙදන්න වෙනවනේ කාව කවුගෙන් බෙදනවද කෝ බලන්න කිලෝග්‍රෑම් වලින් තියෙන
ඒ කියන්නේ 24යි 2න් 1යි කියන්නේ කිලෝග්‍රෑම් චුට්ටක් බලා ගන්න. 24 ඒව දෙකක් 48යි නේ. 24 ඒව දෙකක් 48යි 49යි. 2න් 49යි. 2න් 49යි. හරි? කිලෝග්‍රෑම්. හරිද? ඔයාලට මෙයාව ග්‍රෑම් කරන්න ඕන නම් මේ කිලෝග්‍රෑම් ටිකනේ. මෙයාව ග්‍රෑම් කරන්න ඕන නම් 1000න් වැඩි කරා නම් හරි. ඕනේ නම් ග්‍රෑම් කරන්න ඕන නම් 1000න් වැඩි කරා නම් හරි. ඊට වඩා හොඳයි මට මෙහෙම දෙයක් කරන්න. මෙයාව බෙදුවනම් හරිනේ ග්‍රෑම් 250න්. ඔව්. ඉතින් බෙදද්දී එකම ඒකකයක් වෙන්න ඕනේ. ග්‍රෑම් 250 කියන්නේ කිලෝග්‍රෑම් වලට ගත්තොත් 1000න් 250යිනේ. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 1000න් බෙදුවා. එහෙමනේ. කල්පනාවෙන් කරමු. මට පැකට් ගාන හොයන්න ඕනේ. එතකොට 2න් 29 sorry 49 2න් 49 බෙදනවා මෙයාව. ඇයි මේ 1000න් බෙදුවේ? කිලෝග්‍රෑම් කරා. ඇයි පැකට් එකේ කිලෝග්‍රෑම් එකම ඒකකයක් වෙන්න එපේ. ඒතරවට පේනවා මේකේ බිඳුවට බිඳුවයි මෙතන එනවා 4න් 1යි කියලා. 2න් 49 බෙදීම 4න් 1යි. 250 ඒවා 4ක් තමයි 1000ක් කියන්නේ 4න් 1ක්. හරිද බලන්න. ඔයගෙන් අහන පැකට්ටු ගාන. තේකොළ මෙච්චරක් තියෙනවා 250 පැකට් කීයක් හදන්න පුළුවන්ද? එහෙනම් එයාව බෙදන්න ඕනේ 250 න්නේ. හරි. එන්න යා. බෙදීමක් තියෙන්නේ. 49 බෙදීම 2. බෙදීම ගුණ කිරීමක් කරනවා. උඩ යට මාරු වෙනවා. 1න් 4යි. 1න් 4යි. කපල කරලා ගමු. මේ 2ට 2 1යි 4ට 2 2යි. එක්වරක් 1 1යි පැකට් 49 2ක් 9 වරක් 2 18යි එකක් ඉතුරුයි. දෙවරක් 8 1යි 9යි. එහෙනම් පැකට් 98ක් එනවා. පැකට් කීයද ළමයි? 98ක් එනවා. හිමීට හදාගන්න. මෙන්න මෙතන කතාව තේරෙන්න ඕනේ. ඇයි මෙයාව 1000න් බෙදුවේ කිලෝග්‍රෑම් කරන්න. හරි. ඒ වගේම එකක් තියෙනවා සීගෙත්. මේක චුට්ටක් හිතන්න ඕනේ. මෙතන චුට්ටක් හිතන්න තිබ්බනේ. හොඳයි. ඒ ගාන හොඳයි. මෙතන චුට්ටක් හිතන්න තිබ්බා. එතන පොඩ්ඩක් හිතන්න තිබ්බා. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් තිබ්බ හිතන්න. මෙතන C ගේ රූප සටහන මේ වගේ තියෙනවා. රූප සටහනේ දක්වා ඇත්තේ මීටර් 10යි මාරක්. මීටර් 10 මාරක් දිග රෙදි පටියකි. ඔව්. එය මීටර් 1 මාර බැගින් කැබලි කීයද? මේක කපන්න පුළුවන් අහනවා මේක 1 මාර. ඒ කියන්නේ 10යි 2න් 1 බෙදන්න ඕනේ 1යි 2න් 1කින්. එහෙමනේ. කැබලි කීයක් වෙන් කළා මෙයාගෙන් බෙදුණා හරි. කැබලි ගාන හොයාගන්න පුළුවන්. මෙයාගෙන් බෙදුවා නම් හරි. ගමු. දෙවරක් 10යි 21යි 21යි. බෙදීම දෙවරක් 1 2යි 1යි 3යි. 2න් 3යි. හරිද බලන්න? හරිද බලන්න? ඕ හිමරන්සි මොකද මේ අත උස්සන් ඉන්නේ? හිමරන්සි අය පුතා? සර් අර B ගානේ තේකොළ ගානේ ඔව්. ඒක 24 4න් වැඩි කරාන භාගයේ 2න් බෙදලා ගත්තත් උත්තරේ එන හරි නේද? මොකද්ද 24? 24 4න් වැඩි කරාම 96යිනේ. අර 2න් 1 කියන්නේ ග්‍රෑම් 500 යන්නේ 500ට 250 පැකට් 2යි හින්දා 96ට 2ක් හම්බුනහම 98 එහෙම ගන්නත් පුළුවන් නේද? එහෙමත් ගන්න පුළුවන්. මේක අපේ භාග බෙදීමේ දැනුම සංකල්පය තමයි ඉල්ලලා තියෙන්නේ. එහෙම ගන්නත් පුළුවන් හිමරන්සි නේද? අර සාමාන්‍යයෙන් අපි හිතලා ගන්න විදියක් තියෙන. එහෙම ගන්නත් පුළුවන්.
එහෙම නැත්නම් මේකෙන් කල්පනා මෙයාලා ඉල්ලලා තියෙන සංකල්පයක්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න පාඩම් තියෙනවනේ. ඒ පාඩම් වල එක එක සංකල්ප මේක සංකල්පයක් තමයි භාග බෙදීම කියන සංකල්පය තමයි එයා බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒකයි මම මේ බෙදීම ලකුණු දාලා ගත්තේ. හරි. මේකත් බලමු එහෙනම්. හොඳයි. මෙයාවත් බලමු. හරි. එහෙම ගත්තොත් 2න් 21 බෙදීම ගුණ කිරීමක් කියන උඩයට මාරු වෙනවා. 3න් 2. මේ දෙකට මේ දෙක කපල යනවා. 3ට 3 ඒව 1යි. 21ට 3 ඒව 7යි. ඒ අනුව 1න් 7යි කියන උත්තරේ 7ක් එනවා. කෑලි 7කට කපන්න පුළුවන්. කෑලි 7කට කපන්න පුළුවන්. හොඳයි. යම් බලන්න 3 වෙනි ගානට මගේ ළමයි 3 වෙනි ගානට යම් ටක් ගාලා ලියා ගන්න ඕක 3 වෙනි ගානට යන්න හදන මේක ටක් ගාලා ලියා ගන්න 3 වෙනි ගානේ සිම්පල් A රෝම ඉලක්කම් 1 2යි 5න් 1 2යි 5න් 1 ඉක්මන් කරමු 2යි 5න් 1 දශම සංඛ්‍යාවක් ලෙස පුළුවන් කොහොමද කරන්නේ එන්න මෙයාව ඉස්සෙල්ලාම විෂම කරමු 5 වරක් 2 ළමයි 10යි නේ 10යි 1යි 5 වරක් 2 10යි 10යි 11යි 5න් 11යි පැත්තකින් බෙදමු දශම කරන්නනේ ඕනේ පැත්තකින් බෙදමු නැත්නම් මේවා 10 කරන්න ඕනේ යට බෙදමු 11ට 5ව 2යි 5 වරක් 2 10යි එකක් ඉතුරුයි දශම තිත තියුවා මතකද දන්නේ මෙතනත් තියුවා බිඳුව ගත්තා 10ට 5ව 2යි 5 වරක් 2 10යි බිඳුවයි ඒ කියන්නේ ඔයාට 2.2 කියලා එනවා 2.2 කියලා එනවා රෝම ඉලක්කම් 1 2.2 කියලා එනවා රෝම ඉලක්කම් 1 හරි ඊට පස්සේ රෝම ඉලක්කම් 2ට එන්න හදන්නේ හරි එහෙම නැත්නම් පුළුවන් මේක දෙක වෙනම ලියලා මෙයාට දශම 2යි 2.2 2.2 කියලා ලියන්න ප්‍රමිල ඔව් පුතා කියන්න කොළු මොකද ගැටලුව සර් 2.2 බිඳුව ලිව්වත් කමක් නැද්ද? 2.2 මා බිඳුව ලියුවට කමන්නේ ගැටලුවක් නැහැ බිඳුව ඕන තරම් ලියන කමක් නැහැ බිඳුව ඕන තරම් ලියුවට ගැටලුවක් නැහැ පිටිපස්සේ ඒ කියන්නේ මෙහෙමයි පූර්ණ සංඛ්‍යාවක් ගන්න කහගන්න බිඳුව ඕන ගන්න කියන්නේ මෙහෙමයි 81ට ඉස්සරෙන් ඕන තරම් බිඳු දාන්න වැඩක් තියනවද වැඩ නැහැ 81කනේ 81ට පිටිපස්සට බිඳුවක් දැම්මනේ 810ක් වෙන්නේ නම් මෙයා වැඩක් නැහැ ඒ වගේම දශම සංඛ්‍යාවක 5.3 තිබ්බොත් මෙයාගේ පිටිපස්සෙන් ඕන තරම් බිඳු දාන්න වැඩක් නැහැ වටිනාකම වෙනස් වෙන්නේ දශම සංඛ්‍යාව අවසාන බිඳු දැම්මොත් කමක් නෑ ඔයාලට ඕන තරම් බිඳු දාන්න ගැටලුවක් නෑ හරි දෙවෙනි එකක් දෙවෙනි එක තියෙනවා 54.3යි 2 වැඩි කරනවා 1.5න් සුළු කරන්න තියෙන මතක දශම වැඩි කිරීම ඔව් තරුවක් දාලා ලියමු දශම ගුණ කිරීමේදී තරුවක් දාලා ලියන්න දශම ගුණ කිරීමේදී පළමුව දශම තිත අමතක කොට
දශම ගුණ කිරීමේදී පළමුව දශම තිත අමතක කොට සාමාන්‍ය පරිදි ගුණ කිරීම සිදු කරනු ලැබේ. සාමාන්‍ය පරිදි ගුණ කිරීම සිදු කරනු ලැබේ. සාමාන්‍ය පරිදි ගුණ කිරීම සිදු කරනු ලැබේ. ඉන්පසුව පිළිතුරට ගැටලුවේ තිබුණු දශමස්ථාන ගණන. ඉන්පසුව පිළිතුරට ගැටලුවේ තිබුණු දශමස්ථාන ගණන. තැබිය යුතුය. තැබිය යුතුය. තැබිය යුතුය. එන්නයක්. හරි. දශම තිත අමතක කරනවා. එතන එනවා 5යි 4යි 3යි 2. එයාව 15න් වැඩි කරනවා. වැඩි කරමු පුතා. දශම ස්ථාන 1යි මේක දෙකක් තිබ්බ ඔක්කොම 3ක් තියෙනවා. එතකොට හොඳේ. ඒ ටික අමතක කරා. වැඩි කරා. 5 වරක් 2 10යි. එකක් ඉතුරුයි. 5 වරක් 3 15යි 16යි. 5 වරක් 3 15යි 16යි. එකක් ඉතුරුයි. 5 වරක් 4 20යි 21යි. දෙකක් ඉතුරුයි. 5 වරක් 4 20යි 21යි. දෙකක් ඉතුරුයි. 5 වරක් 5 25යි. 25යි 2යි. 27යි. 5 වරක් 5 25යි 25යි 2යි 27යි. එකකින් වැඩි කරමු. 1 වරක් 2 2යි. 1 වරක් 3 3යි. 1 වරක් 4 4යි. 1 වරක් 5 5යි. බිංදුවයි 6යි 2යි 8යි. 3යි 1යි 4යි. 4යි 7යි 11යි. එකක් ඉතුරුයි. 5යි 2යි 7යි 1යි 8යි. හරි. එහෙනම් උත්තරේ කොහොමද ලියන්නේ? 8යි 1යි 4යි 8යි බිංදුවයි දශම ස්ථාන 3ක් තියෙනවා. 1යි 2යි 3ක් තිබුවොත් මෙතන 81.4යි 8යි. බිංදුව නම් දාගන්න. හරිනේ. මතකද දන්නේ මෙහෙම දේවල් කරා. හරිනේ. රෝමි ඉලක්කම් 1 2. රෝමි ඉලක්කම් 3ට යනවා. දශම බෙදීමක් තියෙනවා. රෝමි ඉලක්කම් 3ට යනවා. කවුද? 5.04 බෙදීම 2.4. 5.04 බෙදීම 2.4. හරි බලමු. එහෙනම් මම මුලින්ම කරගන්න දේ තමයි මෙයාව මොකක් කරගන්නවද? දශම සංඛ්‍යාව භාගයක් කරනවා. මේ ඇවිල්ලා කවුද? දශම ස්ථාන දෙකක් කියන්නේ 100න්. 100න් 504යි. 100න් 504යි. බෙදීම. එතන මෙයා 10න් 24යි. 100න් 504යි බෙදීම 10න් 24යි. 100න් 504 බෙදීම 10න් 24යි. හරි දැන් මම දන්නවා බෙදීම ගුණ කිරීමක් කරන්න. 100න් 504 බෙදීම ගුණ කිරීමක් කරොත් උඩ යට මාරු වෙලා 24න් 10 එනවා. 24න් 10 එනවා. හරි. කපන්න පුළුවන් ඒක කපමු. 10ට 10 එකයි මෙතන 10 ඒවා 10යි. හරි 4න් කැපෙනවා. 4 ඒවා 6යි. 4 ඒවා 6යි. 4න් කවමු. 4න් කවමු 504. 5ට 4 ඒවා 1යි.
5ට 4 ඒව 1යි 10ට 4 ඒව 2යි 8යි 24ට 6යි. විතර මෙතන එන්නේ 10න් 126. වැඩි කිරීම 6න් 1. තාම ඉවරනේ. තාම ඉවරනේ. මෙයාව 6න් කැපෙනවා මේ. 6 ඒව 1යි. 6 ඒව 21යි. 6 ඒව 21යි. ඒ අනුව 21 බෙදීම 10. 10න් බෙදුවොත් 2.1යි. 21 10න් බෙදුවොත් 2.1යි. තව කපන්න පුළුවන් නම් කපලා විදි ගන්න. ඒ කොහොම කරත් ඔයාලට උත්තරේ එන්නේ 2.1යි. ඔයා කොහොම කරත් එන්නේ 2.1යි. හරි B කොටසට යනවා මම. B කොටසට එනවා යාගේ. B කොටසට එනවා. B ගේ රෝමි ඉලක්කම් එක පුතා. 10න් x අඩු කර 10න් x අඩු කර කො 10න් අඩු කරනවා x අඩු කර පිළිතුර 3 ගුණ කර මේ එන පිළිතුර 10 x ගෙන් අඩු කරලා ඒ ලැබෙන පිළිතුර වරහණක් දාලා එයාව 3න් වැඩි කරාම විට පිළිතුර 6ක් ලැබේ. මෙයාගේ පිළිතුර 6යි. සමානයි 6ට. ඒ කියන්නේ 3 වරහන් 10 ඍණ x සමානයි 6යි. 10න් x අඩු කරලා යාව 3න් වැඩි කරනවා. 3යි 10න් x 3 වාරයක් 10න් ඍණ x සමානයි 6යි. සමීකරණයක් ගොඩනගන්න. ගොඩනගා විසඳන්න. අන්න ගොඩ නැගුවා විසඳන්නත් ඕනේ. එන්නේ විසඳන්න. සමීකරණ විසඳන්න යා. ඔයයි මයි දන්නවා සමීකරණයක් විසඳනකොට සමීකරණයට ඈතින් ඉන්න එක්කෙනා අයින් කරන්නේ නේ. හරි. කවුද ඈතින් ඉන්නේ? මෙයා. වැඩි කිරීමේ 3. 10 ඍණ x සමානයි 6. එහෙමනේ. 10න් x අඩු කර x ගෙන් 10ක් අඩු කරන්නේ 10න් x අඩු කර පිළිතුරු දුන්න. හරි. එතන මෙයා වැඩි කිරීමේ 3 අයින් කරන බෙදීමේ 3ක් දානවා. මුලින්ම. එතන 10 ඍණ x සමානයි 2යි කියලා එනවා. ඉවරනේ. මේ ඍණ x මේ ඍණ x ඉන්නේ මෙතන. මේ ඍණ 1යි x මේ. මේ ගැන ඍණ 1යි x හරිනේ. මේ ධන 10. ධන 10 අයින් කර ඍණ 10ක් දාන්න ඕනේ. ඔව්. 10 ඍණ x ඍණ 10යි 2ත් ඍණ 10යි. ඉවරනේ මම මෙහෙන් හදනවා. දෙකත් ඍණ 10යි. හයිද බලන්න. හයිද බලන්න. එතන මේ 10ට මේ 10 මොකද වෙන්නේ? කපල යනවනේ. හරිද පුතා? එන්න. සදි සංඛ්‍යා මතකයිනේ. මේ ධන 2යි ඍණ 10යි. ලකුණු අසමානයිනේ. එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු කරාම 8යි. ලොකු එකෙන් පොඩි එක අඩු කරාම 8යි. ලොකු එකේ ලකුණ ඍණ 8යි. ඍණ 8යි. තාම ඉවරනේ. තාම ඉවරනේ. මේ ඍණ 1යි තියෙන්නේ. මේ වැඩි කිරීමේ ඍණ 1ක් තියෙනවා. වැඩි කිරීමේ ඍණ 1 අයින් කරලා මොකද කරන්නේ? බෙදීමේ ඍණ 1ක් දානවා. ඍණ 8ත් බෙදනවා ඍණ 1කින්. මේ ඍණ 1කට මේ ඍණ 1 කපලා යනවානේ. x සමානයි
8ට 1 ඒවා 8යි. ඍණයි ඍණයි ධන 8යි. හදාගන්න ලස්සනට හදාගන්න. ඍණයි ඍණයි ධන 8යි. හරි. හරි. රෝම ඉලක්කම් දෙකට යන්න හදන්නේ. B ගේ රෝම ඉලක්කම් දෙකට යන්න හදන්නේ. B ගේ රෝම ඉලක්කම් දෙකට යන්න හදන්නේ. B ගේ රෝම ඉලක්කම් දෙකට යන්න හදන්නේ. හරි. හරි. 5න් 1 5න් 1 වරහන් 2x ඍණ 1 ධන 3 සමානයි 10යි. ධන 3 සමානයි 10යි. යමු. විසඳන්න තියෙන. ඔන්න විසඳනවා ඈ. හරියට බලමු. කල්පනා කරමු මේක චුට්ටක් බලා ගන්න මගයි. මේ බලන්න මේ දිහා බලන්න. මගේ ළමයි මේ බලන්න. මේක කොහොමද දාලා තියෙන්නේ? x 2කින් වැඩි වෙලා. එයාගෙන් එකක් අඩු වෙලා. ඒ පිළිතුර 5න් 1කින් වැඩි වෙලා. ඒ ඔක්කොගෙම තුනක් එකතු වෙලා. ඒ ඔක්කොම තුන අවසාන වෙලා තියෙන එකතු කිරීම තුනනේ පුතා. මේ x එක්ක කල්පනා කරන x 2කින් වැඩි වෙලා එයාගෙන් එකක් අඩු වෙලා ඒ ටික 5න් 1කින් වැඩි වෙලා ඒ ටිකට තුනක් එකතු වෙලා අවසානයේ වෙච්ච දේ තමයි අයින් කරන්නේ මුලින්මනේ. සමීකරණයක. දැන් මුලින්ම කරන්න ඕනේ මේ ධන 3 අයින් කරන එක. කොහොමද කරන්නේ එතකොට? 5න් 1යි 2x ඍණ 1 ධන 3 අයින් කරන්න මොකක්ද දාන්නේ? ඍණ 3ක් දානවා දෙපැත්තටම. ධන 3 අයින් කරලා ඍණ 3ක් දැම්ම දෙපැත්තටම. මෙයාට මෙයා කපලා ගියා. මෙයාට මෙයා කපලා ගියා. එතන මේ පැත්තේ ඉතිර වෙනවා 5න් 1යි x 2x ඍණ 1 සමානයි 10න් 3ක් අඩු කරොත් 7යි. 10න් 3ක් අඩු කරොත් 7යි. හරි ඊට පස්සේ මොකද කරන්නේ? දැන් කල්පනා කරා. දැන් x ඈතින් ඉන්නේ බෙදීමේ පහ නේද? මේ බෙදීම පහ නේද? ඒතර බෙදීම පහ අයින් කරන්න වැඩි කිරීම පහක් දැම්මම හරි නේද දෙපැත්තටම මේ. ඒතර මේ පහට මේ පහ කපලා යනවා. ටිකක් ලොකුයි ගාන. ඔන්න ඔක්කොම මතක් වෙනවේ. බෙදීම පහ අයින් කරන්න ගුණ කිරීම පහක් දාන්න. ඒතර මේ පැත්තේ නෝ 2x ඍණ 1 සමානයි 35යි. හරි දැන් කාවද අයින් කරන්නේ? ඍණ 1. දැන් කොහොමද ඍණ 1 අයින් කරන්නේ? ඍණ 1 අයින් කරන ධන 1ක් දානවා දෙපැත්තටම. ඍණ 1 අයින් කරන ධන 1ක් දැම්ම දෙපැත්තටම. මේ ඍණ 1කට මේ ධන 1 කපලා ගිහිල්ලා 2x සමානයි 36යි කියලා එනවා. තාම ඉවරනේ. තාම ඉවරනේ. දැන් මොකද කරන්න ඕනේ මම මෙතනින් හදන්න. 2x ඉන්න වැඩි කිරීම 2 අයින් කරන බෙදීම දෙකක් දානවා. සමානයි 36ත් දෙකෙන් බෙදෙනවා. 36ත් දෙකෙන් බෙදෙනවා. හරිද බලන්න. මේ දෙකට මේ දෙක කපලා ගියාම x සමානයි 36ට 2 ඒව 18යි. x සමානයි 18යි. x සමානයි 18යි. හරිද බලන්න. හතරවෙනි ගානටත් එමු පුතා. හතරවෙනි ගානටත් එමු. 4 පහ 6 තියෙන්නේ. හතරවෙනි ගානටත් එන්න. මගේ ළමයි මේ මාසේ ටියුට් එක අරන් තියාගන්න පුතාලා. හරිනේ. මේ මාසේ ටියුට් එක ඔයාගාමින් තියාගන්න. අපිට ගණන් හදන්න ඕන වෙනවා දැන් හොඳේ. ඊට පස්සේ පව් ඔයා එන්න. හතරවෙනි ගානට යන්න. හතරවෙනි ගානට යන්න.
4 8 එමු. 4 8 එමු. ගෙමිදුලක සැලැස්මක් රූප සටහනේ දැක්වේ. ඔව්. මෙන්න මේ වගේ සමචතුරස්‍රයක් තියෙනවා. මේ වගේ ත්‍රිකෝණිකුත් තියෙනවා. මේක ඇතුලේ කොටුවකුත් තියෙනවා. ඒ කොටුව පාටත් කරලා. ඒ කොටුව 3යිලු මෙතන. සමචතුරස්‍රය. මෙයත් 3යි. මෙයාගේ මේක 10යි, මෙයා 10යි. මෙතන 4යි. මෙතන අංශක 90ක් තියෙනවා. මෙයා 10 නම් මෙයා 10යි, මෙතනත් 10යි, මෙතනත් 10යි නේද? ඔව්. හරිනේ? මෙතනත් 10යි, මෙතනත් 10යි. හරිනේ? හරි. යම් බලන්න. ගෙමිදුලක සැලැස්මක් රූප සටහනේ දැක්වේ. ඔව්. මේ දෙල මිදුලක සැලැස්මක්. බලමු මොකද්ද මෙයා කියන්නේ කියලා රෝමි ලක්කම් එකේ. ඉංග්‍රීසි අකුරු තියෙනවා. A B C D E කියලා. ගාන කියන රෝමි ලක්කම් එක BCD ත්‍රිකෝණයේ කොටසේ වර්ගඵලය පුළුවන්. BCD වර්ගඵලය එනව නේද? BCD ත්‍රිකෝණයක වර්ගඵලය හොන විදිය දන්න ඔයමයි. කොහමද? භාගයේ වැඩි කිරීම, ආධාරකයේ වැඩි කිරීම, ලම්බ උස. භාගයේ වැඩි කිරීම, ආධාරකයේ වැඩි කිරීම, ලම්බ උස. මේක මෙකුවා. හරි. භාගයේ වැඩි කිරීම දෙකෙන් එක. ආධාරකේ කවුද ගන්නෙ? මෙයා හරි මෙයා හරි. මම මෙයාව ගන්නම්. 4යි මීටර්. ලම්බ උස මෙයානේ. අංශක 90ක් තියෙන ලම්බ උස මෙයානේ. එයා දීලා නැහැ මෙයා 10 නම් මෙයා 10 කියලා දැනගන්න ඕනේ. දැනෙනවනේ. දැන් මෙයා 10යි. 10යි. බෙදමු. මේ දෙකට 1යි 4ට 2යි. දෙවරක් 10යි 20යි. වර්ග මීටර් 20යි. දෙවරක් 10යි 20යි වර්ග මීටර් 20යි. රෝමි ලක්කම් 2. ABDE කො ABDE ලොකු සමචතුරස්‍රය. ABDE වර්ගඵලය. කොහොමද එන්නේ සමචතුරස්‍ර වර්ගඵලය? දිග වැඩි කිරීම දිගෙන්. දිග 10යි. මීටර් වැඩි කිරීම 10යි මීටර්. 10යි මීටර් වැඩි කිරීම 10යි මීටර්. 10 වරක් 10 100යි. වර්ග මීටර් 100යි. 10 වරක් 10 100යි වර්ග මීටර් 100යි. එහා පැත්ත හරවන්න. අවසාන පිටුව පොතේ අවසානයේ හරි. පොතේ අවසානට ආවා. ඒක අර පරිමාව හා ධාරිතාව කියන කොටස ඉවර කරන්න අපි ඉවරයිනේ ඒකේ. ධාරිතාව කියන කොටස ඒ ගණන් ටික හදන්න මේ ටියුට් එකේ. පරිමාව ධාරිතාව ගණන් ටික හදන්න. හරිනේ. ඒක ගණන් ටිකක් තියෙනවා මුල ඒ ටික හදන්න පුතා. ඉමීට අපි ඒ ටික කරනවා ඊට පස්සේ. මුල් පිටු ටික. හරි. දෙවෙනි එක 1 2 හරි 3ට යනවා. අඳුරු කළ කොටසේ වර්ගඵලය. ඔව් අඳුරු කළ කොටසත් සමචතුරස්‍රයක්. අඳුරු කළ. අඳුරු වර්ගඵලය. දිග වැඩි කිරීම දිග. අඳුරු වර්ගඵලය. මෙයාගේ දිග කීයද? 3යි. 3යි මීටර වැඩි කිරීම 3යි මීටර. 3 වරක් 3 9යි 9යි වර්ග මීටර. 3 වරක් 3 9යි 9යි වර්ග මීටර. රෝමි ලක්කම් 4. අඳුරු කළ කොටසේ තනකොළ වවා ඇතනම් අඳුරු කළ කොටසේ තනකොළ මේ ටිකේ තනකොළ වවලා ඇතනම් ඉතිරි කොටසේ වර්ගඵලය පුළුවන්. ඉතිරි කොටසේ හොයාගන්න පුළුවන් මුළු රූපේ වර්ගඵලයෙන්. මෙන්න ඉතිරි කොටස. ඉතිරි වර්ගඵල එනවා මුළු වර්ගඵලයෙන් අඩු කරා නම් අඳුරු කරපු ටික. මුළු වර්ගඵලයෙන් අඩු කරනවා අඳුරු කළ වර්ගඵලය. වයන්නයි පයන්නයි මේ තියෙන්නේ වර්ගඵලය කියන එක. වර්ගඵලය කියන එක. මුළු කොටසේ වර්ගඵලයෙන් අඩු කරනවා අඳුරු කළ වර්ගඵලය. මුළු රූපේ වර්ගඵලය එන්නේ කොහොමද? මෙයාවයි මෙයාව එකතු කරලා. කවුද? 20යි 100යි එකතු කරනවා. එයාගෙන් අඩු කරනවා අඳුරු කරන්න ඕනේ 9ක්.
අඳුරු කරපු ටික 9යි. 100යි 20යි 120යි. 120යි වර්ග මීටරකින් අඩු කරන 9යි වර්ග මීටර. ඒතර 120න් 9ක් ගියාම 111යි නේ. ඔව්. ඔයාට එනවා මෙතන පුතා උත්තරය 111යි වර්ග මීටර. එකසිය 11යි වර්ග මීටර. හදාගන්න. වර්ගඵලයේ පාඩමේ සමචතුරස්‍ර ත්‍රිකෝණ ඔක්කොම ටික මතක් වුණා ආපහු. සමචතුරස්‍ර ත්‍රිකෝණ ඔක්කොම ටික මතක් වුණා ආපහු. හරි. ඊළඟට මේක කියනවා දිග පළල උස පිළිවෙලින් ඝනකාභයක්. මෙන්න මේ වගේ එකක්. මෙහෙම. දිග 20යි. පළල 15යි. උස 5යි. වන ඝනකාභ පියනක් සහිත පියනක් තියෙන පෙට්ටියක මුළු පුෂ්ඨ වර්ගඵලය. එතන මුළු පුෂ්ඨ වර්ගඵලය කියන්නේ මේ වගේ ඒවා තියෙනවා දෙකක්. මෙයා ඍජු කෝණාශ්‍රයක්. ඒ කියන්නේ දිග වැඩි කිරීම පළල. ඒ කියන්නේ මෙයාගේ ඒව දෙකක්. ඒ කියන්නේ මේ වගේ මම ගන්නම් මෙහෙම. මෙයා 20යි මෙයාගේ උස 5යි. මේ වගේ කෑලි දෙකක් තියෙනවා. මේ වගේ කෑලි එහා පැත්ත එක මම මේකට දාන්නම් ඩොට්. මේ පැත්ත ඩොට්. හරි. එයාට එකතු වෙනවා මේ වගේ ඩොට්. ඩොට් එකේ මේ පැත්ත 15යි. මේ පැත්ත 5යි. හරිනේ? ඩොට් එකේ මේ පැත්ත මේ 15යි මේ පැත්ත 5යි. ඒ වගේ ඒවා තියෙනවා දෙකක්. දාන. උඩ නිකන් හිස් තැනක් සුදු එකක් දානවා සුදු එකක්. එයාගේ දිග 20යි. එයාගේ පළල 5යි. සෙන් 5යි. ඒ වගේ ඒවා තියෙනවා දෙකක්. ඒ වගේ ඒවා තියෙනවා දෙකක්. හදාගමු 20 5න් 5 20ක් 100යි නේ. ඇයි මේ දිග පළලෙන් වැඩි කරන්න ඕනේ නේද? තේරුණාද දන්නේ? ඍජු කෝණාශ්‍ර වර්ගඵලය හොයන්න දිග වැඩි කිරීම පළල. ඒ වගේ ඒවා දෙකයි. ඒ කියන්නේ 20 වැඩි කිරීම 5 වැඩි කිරීම 2. ධන. මෙයාගේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම 2. 15 වැඩි කිරීම 5 වැඩි කිරීම 2. ධන. දිග වැඩි කිරීම පළල වැඩි කිරීම 2. ඒ වගේ දෙගුණ යන්නේ. දිග 20යි පළල 5යි ඒ වගේව දෙකක්. හරි ගමු. 20 5ක් 100යි නේ. 20 5ක් 100 දෙකක් 200යි. වර්ග සෙන්ටිමීටර සෙන්ටිමීටරනේ තියෙන්නේ. මෙතන එනවා වර්ග සෙන්ටිමීටර 200යි. වර්ග සෙන්ටිමීටර 200යි. මෙහෙම ගන්නවා. දෙවරක් 15 15 දෙයක් 30යි. 30ව 5ක් 30ව 5ක් 150යි. වර්ග සෙන්ටිමීටර ධන 20ව 5ක් 100යි 100ව දෙකක් ආපහු පොඩ්ඩක් ඉන්න. සෝරි මෙයා 20යි මෙතන 5 නෙමෙයි 15යි. ඇයි මේ පැත්ත 15යිනේ 5 නෙමෙයි 15 ඔන්න මම 15 දෙකක් 30යි 30යි කියන්නේ අගට බිංදු 2යි දෙවරක් 3 6 600ක් එනවා 600ක් එනවා. වැඩි කරලා බලන්න 30යි 300 300 දෙකක් 600යි. හරි මුළු පුෂ්ඨ වර්ගඵලය ගන්න පුළුවන් ওই ටික එකතු කරලානේ. මුළු පුෂ්ඨ වර්ගඵලයම මේ ටික එකතු කරලා එකතු කරමු.
600යි 200යි 800යි 950යි. පාඩ උත්තරේ 950යි වර්ග සෙන්ටිමීටර් කියලා. 950යි වර්ග සෙන්ටිමීටර් කියලා. හරිද බලන්න. හරිද බලන්න. එතකොට 5යි 6යි ගණන් දෙක ඉතුරු වුණා. 20 වෙනි පිටුවේ 5යි 6යි අවසාන ගණන් දෙක ඉතුරු වුණා. මගේ ළමයිට මම කියනවා ඊළඟ දවස් වෙනකොට ඔයා ඊළඟ දවස් වෙනකොට සැප්තැම්බර් ටියුට් එකේ පිටු අංක 11 12 කරලා තියන්න. 11 12 ගණන් පිටු දෙක කරලා තියන්න. 11 12 13 කියන පිටු දෙක කරලා තියන්න. සැප්තැම්බර් ටියුට් එකේ අලුත් ටියුට් එකේ පිටු අංක 11 12 කරන්න ඕනේ. පිටු අංක 11 12 කරන්න ඕනේ. හරිද? වැඩේ පැහැදිලිද? හරි චුට්ටක් කැම් එක ඔන් කරන්න හැමෝම. කැම් එක ඔන් කරලා මට කියන්න මේ දක්වා කරපු ටික හරි තේරුණාද? මතක් වුණාද මේ පාඩම් ටික ටට්ටක් ගාලා කරපු ටික මං? හරිද? චුට්ටක් උස්සලා කියන්න පුතා. හරිද මතක් වුණාද මේ ටික? හරි හොඳයි. හරි නියමයි. හරි නේද මේ ටික එහෙනම් ලියාගත්ත නේද? ඔව්. ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්න නම් ඉන්න මං කතා කරන්නම් ඔයත් එක්ක. එහෙමනම් අද දවසේදී මං ඔයාගෙන් සමු ගන්න හදන්නේ හොඳද? වැටික් කරලා තියාගන්න අර ෆෝම් එක මට හරියට ෆිල් කරලා එවන්න. හරිනේ? අවසානයේ වාගේ අර මේ පින්තූරයක් දාන්න තියෙනවනේ. ඒ දාන්න තියෙදි පුතා සුදු පාට කොටියක් චූටි සුදු පාට කොටුවක් එයි වාගේ ෆෝන් එකේ නා. ඒ කොටුව පොඩ්ඩක් ක්ලික් කරාම ඔයාගේ පෙන්නයි එක්ක ඩ්‍රයිවර්ස් කියලා පෙන්නයි එක්ක ඔයාගේ ගැලරිය කියලා පෙන්න. ඩ්‍රයිවර්ස් කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන මෙමරිය. ඒකේ තියෙන. ඉතින් ඒක හරිය ක්ලික් කරාම ඔයාට ඒකේ ඔයාගේ ෆොටෝ එකක් දාපු තැන ඇත. ඒ තියෙන තැනින් දාන්න. මුකුත් වෙන්නේ නැහැ කරලා බලන්න එකපාරක්. හරි නේද? හරියන්න හරි වරදින්න හරි කරලා බලන්න. බය වෙන්න එපා. හරි නේද? හරි නැත්තම් දන්න අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක් අල්ලගෙන අක්කේ මට මේක පුරෝලා දීපිය කියලා බලෙන් අල්ලලා පොඩි බොරුවට පොල්ලක් වගේ අරගෙන නැත්තම් පොඩි පීයක් අල්ලලා එහෙම කරන්න. කොහොම හරි කමන්නේ. හරි. ගැටලු තියෙන කට්ටිය ඉන්න අනිත් අයගෙන් මම සමු ගන්නවා. හැමෝටම සුබම සුබ දවසක්. අයබෝවන්